අයිබෝන් සුබ උදෑසනක් අදත් බික් ෆෝකස්. අපි දීර්ඝ සතියන්තයකට පය තබන්නේ නමුත් වෙන දීර්ඝ සතියන්තයක වගේ නෙමෙයි මෙවර දීර්ඝ සතියන්තය අපට නිවසට වෙලා ගත කරන්නට සිද්ධ වෙලා තියෙනවා. රජය විසින් සංචරණ සීමා පැනවීමත් එක්ක ඊයේ දිනේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මේ සංචරණ සීමා සම්බන්ධයෙන් තමන්ගේ මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කළා. නමුත් මේ වෙද්දී අපිට තියෙන ආරංචි මාර්ග අනුව ඇතැම් අය මේ සංචරණ සීමා කියන කාරණය පිළිබඳව නිවැරදි වැටහීමකින් තොරව ඒ සංචරණ සීමාව තම තමාට අවශ්‍ය අයුරින් අර්ථකථනය කරගනිමින් කටයුතු කරන්නට පෙළඹී ඇති බවට කරුණු අපිට වාර්තා වෙන විශේෂම බොහෝ දෙනාට සේවස්ථාන සඳහා කැඳවීමක් කළා තිබුණා රැකියාවට යන්න සංචරණ සීමාවෙන් කිසිම බාධාවක් නැහැ කියලා. ඒ නිසා මේ සියලු කරුණු නිවැරදිව නිරවුල්ව දැනගන්නට පැහැදිලි කරගන්නට අපි අද දිනේදීත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාට බිග් ෆෝකස් සංවාදයට ආරාධනා කළා. අයිබෝන් කියලා ඔබතුමා පිළිගන්න. ඊට දින දෙකකට පෙරත් අපි හමු වුණා. නමුත් මම එදා කිව්වා වගේ මේ කාලේ ඔබතුමාට බොහොම කාර්යබහුලයි. මොකද ඔබතුමාගෙන් තමයි අපි මේ පැහැදිලි කර ගැනීම කරගත යුත්තේ. අපි මුලින්ම අවධානය යොමු කරමු ඊයේ දිනේදී සංචරණ සීමා කිහිපයක් සම්බන්ධයෙන් ජනතාවට කරුණු කීම නිසා මං හිතන්නේ මේ පටලැවිලි සහගත තත්ත්වයක් උද්ගත වෙලා තියෙන්නේ. අපි එකින් එක ගියොත් නියෝජ්‍ය පොලිස්පතිතුමනි අද රාත්‍රී 11 සිට සඳුදාලුවේම 4 දක්වා විශේෂ සංචරණ සීමාවක් ක්‍රියාත්මක වෙනවා. අපි මුලින්ම ඒක ගැන නිරවුල් කරගෙන ඉතුරු කාරණා ගැන හැඳුනුම්පත් අංකය ගැන මේ සියල්ල ගැන කතා කරමු. මුලින්ම මේකේ නීත්‍යානුකූල තත්ත්වය ගැන මම කියලා පටන් ගන්නම්. දැන් අපි ගත්තොත් මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනති ප්‍රතිපාදන අනුව ඒ වගේම ඔක්තෝබර් මාසේ 15 වෙනිදා ප්‍රසිද්ධියට පත් කරලද ගැසට් පත්‍රය අනුව. ඒ ගැසට් පත්‍රයේ 98 වෙනි වගන්තිය අනුව ඔක්තෝබර් මාසේ 15 වෙනිදා සඳහන් වෙනවා කොවිඩ් රෝගය වැළැක්වීමට කලින් කලට අවශ්‍ය සෞඛ්‍ය උපමාන සකස් කිරීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වගකීමක් කියලා. දැන් ඒ අනුව මේ ඔක්තෝබර් මාසේ ඉඳලා විවිධ නිර්ණායක උපමාන පළ වුණා. දැන් ඒ උපමාන ඔක්කොම අවලංගුයි. දැන් අලුතෙන්ම ප්‍රකාශයට පත්වෙච්ච උපමානය තමයි මේ ඊයේ ප්‍රකාශයට පත් වුණේ. ඒතර මේකත් රටේ නීතිය. මේ ඊයේ ප්‍රකාශයට පත්වෙච්ච කාරණා 48කින් යුක්ත උපමාන සහිත එහෙම නැත්නම් ගයිඩ්ලයින්ස් තියෙන මාර්ගෝපදේශ තියෙන මෙය රටේ නීතිය. ඒ නීතිය කොහෙන්ද ආවේ? අර 2020 ඔක්තෝබර් 15 ගැසට් එකේ 98 වගන්තියෙන්. ගැසට් එක කොහොමද ප්‍රසිද්ධ වුණේ? නිරෝධායන රහ රෝග වැළැක්වීමේ පනතේ අමාත්‍යවරියට තියෙන ප්‍රතිපාදන යටතේ. ඒ අනුව මට පළමුවෙන්ම කියන්න තියෙන්නේ මේ ඊයේ ප්‍රකාශයට පත් කිරිච්ච දේ රටේ නීතිය. මේ නීතියට පටහැනිව යම්කිසි කෙනෙක් කටයුතු කරනවා නම් එයා නිරෝධායන නියෝගයක් උල්ලංඝනය කරලා කටයුතු කරනවා කියලා සලකන්න පුළුවන්. එයාව අත්අඩංගුවට ගන්න පුළුවන්. එයාගේ වාහනේ බාරයට ගන්න පුළුවන්. අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්. මුද්‍රා කරන්න පුළුවන්. මෙන්න මේ ටික. ඒක තමයි පළමුවෙන්ම කියන්න ඕනේ. එතකොට මේ 48 ගැන දැනගන්න ඕනේ. එතකොට මේ 48 ගැන ගත්තොත් කලින්ද අපේ රටේ අපි දන්න විදියට මේ 40%කට 35%කට විතර ඉන්ටර්නෙට් පහසුකම් තියෙනවා. සමාජ මාධ්‍ය ජාලාවලට බලන්න පුළුවන්. දැන් ඔබේ තියෙනවා මේ අද දෙරන මේ නිවුස් ඔක්කොම යනවා අමතරව වෙනම තියෙනවානේ වෙබ් පිටුවක්. ඒක හැම වෙලේම යථාවත් වෙනවා. එතකොට මම පළමුවෙන්ම ඉල්ලා හිටන දේ තමයි දැන් අපි ගත්තොත් ගමක ගත්තත් කුඩා ඈත පිටිසර ගමක් ගත්තොත් මේ ස්මාර්ට් ෆෝන් තියෙන අය හැම පවුලකටම එක්කෙනෙක් වගේ ඉන්නවා. නැත්නම් පවුල් දෙක තුනට. ඒකින්ද මේක බලලා පොඩ්ඩක් කරුණා කරලා මේ අපේ ඉන්න වැඩිහිටියන්ට අයට මේ 48 ගැන 48ම අදාළ වෙන්නේ නැති වෙන්න පුළුවන් පොඩ්ඩක් කියලා දෙන්න. දැන් පත්තර එහෙමත් මේ දවස්වල යනවා අඩුයිනේ. රූපවාහිනියේ ප්‍රවෘත්ති කියන අතර මේ ඔක්කොම කියන්නත් බෑනේ. ගුවන්විදුලියටත් බෑ කියලා දෙන්න. ඒතර දැන් ඊළඟට අපි යමු මේ කාරණාවලට මොනවද කියලා. දැන් මේකේ තියෙන වැදගත්ම මේ උපමානවල තියෙන වැදගත්ම කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ සංචරණ සීමා. අනික් කාරණය තමයි ඒ සංචරණ සීමා පවතින කාල පරිච්ඡේදය හෝ සංචරණ සීමා නැති කාල පරිච්ඡේදය තුල යම් පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට පැමිණීම. තුන්වෙනි කාරණය තමයි යම් යම් කළ හැකි සහ කළ නොහැකි ක්‍රියා. මෙන්න මේ විදිහට අපි බෙදලා ගත්තොත් හොඳයි. දැන් පළවෙනි කාරණය තමයි මේ සංචරණ සීමා. එතකොට දැන් අද රාත්‍රී 11 ඉඳලා සඳුදා ඒ කියන්නේ 17 වෙනිදා උදෑසන 4 වෙනතුරු
සංචරණය සීමා වෙන මේකත් හැම්වෙලේ මගේ මාධ්‍යන උත්තාන ම සමාජ මාධ්‍යාලාව දැක්ක මේක ඇදිරි නීතිය කියලා කියන්න ඇත්තේ මොකද කියලා. දැන් ඇත්තටම මේ අපි ඇත්තටම මේ සම්බන්ධ ලෝකයේ තියෙන කාරණ අනුගත කරගන නීතිය හැදුවේ ගැසට් එක ගැහුවේ ඔක්තෝබර් 15 ඔක්තෝබර් 15 ඉස්සෙල් අපි අර එදා ඉඳලා පාවිච්චි කරපු වචනේ පාවිච්චි කරා මිනිස්සුන්ට එළියට බහින්න නැති එක මොකද්ද ඇදිරි නීතිය කියලා. ඔබ ඒකට තව වචනයක් එක්කලා නිරෝධායන ඇදිරි නීතිය කියලා මම කිව්වා. හරි. හැබැයි දැන් ඔක්තෝබර් 15 අපි ගැසට් එක ගැහුවේ ලෝකයේ තියෙන වචනත් භාවිතා කරලා. අපි මේවට කියනවා best practices කියලා. මොකද්ද වචනේ ලෝකෙ කිව්වේ restrictions of public movements කියලා. මහා ජනතාවගේ එහා මෙහායාම සීමා කිරීම සංචරණය සීමා කිරීම. තොර ඒ නිසා දැන් අපේ ඒ වචනේ ලෝකෙම පාවිච්චි කරන හින්දා අපි ඒ වචනේ තමයි පාවිච්චි කරන්නේ. ඇත්තට මෙතන වෙන්නේ තර ඇදිරි නීති කාල පරිච්ඡේදයක වෙච්ච ක්‍රියාවලියම තමයි. දැන් එතකොට මේ කාල පරිච්ඡේදය තුල දැන් අද රෑ 11 ඉඳලා ගත්තාම හෙට සිකුරාදා අනිද්දා සෙනසුරාදා ඊළඟ දවසේ ඉරිදා මේ දවස් තුනේම සාමාන්‍ය විදියට ගත්තොත් ඒ ඉන්න අය ගෙවල් වලට වෙලා ඉන්න ඕනේ. ඉන්න අය ගෙවල් වලට වෙලා ඉන්න ඕනේ. දැන් ඒ අතර පාරේ යන්න පුළුවන් කාටද? ඔව්. දැන් පාරේ යන්න පුළුවන් අපි ගත්තොත් එහෙම සෞඛ්‍ය සේවාවලට යන්න පුළුවන්. ඒවා අනිවාර්යයෙන්ම කෙරෙන්න එපා. දැන් ස්පිරිතාලයකට ඇඳන් ගෙනියනවා ලොරියක, බෙඩ් ෂීට් ගෙනියනවා, මෙට්ට ගෙනියනවා. එහෙම නැත්නම් පැනඩෝල් ගෙනියනවා. දැන් මේවා අපිට බෑනේ. ඉන්ධන ප්‍රවාහනේ ඒ ආකාරයටම සිද්ධ වෙනවා. ඒකම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය ආකාරයටම සිද්ධ වෙනවා. වරාය ගුවන්තොටුපළට යන්නේවා ඒවැ අපනයන ආනයන කටයුතු වලට අදාළව සිද්ධ වෙනවා. හැබැයි මේක මේ මම මෙහෙම කටින් කිව්වට යම් අවස්ථාවකදී ලේඛනයක් ඉදිරිපත් කරන්න වුණොත් ඒ වාහනවල යන අය වාහනේ හිමිකරු අයිතිකරු සේවකයා ඒක ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට ඊට අමතරව අපි ගත්තොත් දැන් ජලය විදුලිය වගේ දේවල් ඒවා අනිවාර්යෙන්ම විදුලිවල මණ්ඩලයේ වාහනේ යන්න ඕනේ. ජල සම්පාදන මණ්ඩලයේ වාහනේ යන්න ඕනේ. කොමියුනිකේෂන්ස් ඒ කියන්නේ sannivedanaye. දැන් එක ජංගම දුරකථන තියෙනවා, ටෙලිකොම් තියෙනවා. මේ වගේ දේවල් ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද මිනිස්සුන්ට නියමාකාරයට sannivedanaye ලැබෙන්න. එතකොට මේවා අත්‍යවශ්‍ය දේවල්. ඒ වගේම අපි ගත්තොත් එimhe රටට මේ අපි කියන දේවල් කියන්න මාධ්‍යත් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ මාධ්‍ය වලින් ඒ වගේ කටයුතු සිද්ධ වෙන්න ඕනේ. එතකොට මාධ්‍ය වේදීන් එන්න යන්න ඕනේ. ඒ ඇරෙන්න වෙන කාටවත් අද රෑ 11 ඉඳලා පාරට බහින්න බෑ. ඒගොල්ලෝ තමුන්ගේ නිවෙස් වලට වෙලා ඉන්න ඕනේ. අලුයම 4 වෙනකල් කවදාද? සඳුදා දවසේ. සඳුදා දවසේ. හැබැයි ඒ අතරතුර කාලය තුල දැන් මම මෙහෙම කිව්වා කියලා කාට හරි පපුවේ අමාරුව හැදුනා. හුස්ම ගන්න අමාරුනවා. එයාට රෝහලට යන්න මේකේ කිසිම බාධාවක් නැහැ. දරුවෙකුට අසනීපයක් වුණා. එයාට රෝහලට යන්න මේකේ කිසිම බාධාවක් නැහැ. නමුත් සාමාන්‍ය පරිදි තමුන්ගේ නිවෙස් වලට වෙලා හැම කෙනෙක්ම ඉන්න ඕනේ මේ දවස්වල. ඒක තමයි සංචරණ සීමාව. ඒත් එක්කම මම හිතන්නේ බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන පිළිබඳව. දැන් ඒ අතරතුර බස්නාහිර පළාත තුල මේ චීන වැක්සින් එක එන්නත යම් අයට ලබා දෙනවා. දැන් ඒ ලබා දෙනකොට උදාහරණයක් ඇටියට අපි මේ ඉන්නේ ඩාලි පාරේ. මම හිතමු මේ අපි ඉන්නේ දෙරණ ආයතනයේ තියෙන්නේ කොළඹ ඩාලි පාරේ. එතකොට දැන් මෙතන ඉන්න එක්කෙනෙකුට මේ වැක්සින් එක ගන්න එන්න කියලා කවදාවත් කියන්නේ නැහැ නුගේගොඩට. මාර්ගමට කියන්නේ මේ ආශ්‍රිත තැනක තමයි තියෙන්නේ. ඉතින් ඒ තමුන්ගේ ළඟම තැනට වැක්සින් එක ගන්න ගියාට ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ සීමාව බලපාන්නේ නැහැ. ඒ වැක්සින් එහෙම නැත්නම් ඒ එන්නත් කරන ක්‍රියාවලිය මේ දවස් කීපෙම ක්‍රියාත්මක වෙනවා කියලා මට කොළඹ නාගරික කොමසාරිස්වරියත් කිව්වා. ඉතින් ඒකට ගියාට අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ වැක්සින් එක ලබා ගන්න. ඒ ටික තමයි තියෙන්නේ. හොඳයි. ඒත් එක්කම නියෝජ්‍ය පොලිස්පතිතුමනි අපි දැක්ක පළවෙනි අවස්ථාවේ මේ ආහාර ප්‍රවාහනය කරන අත්‍යවශ්‍ය සේවා සඳහා මේ අත්‍යවශ්‍ය සේවා කියන නාම පුවරුව Tamanගේ රථයේ ඉදිරිපිට ප්‍රදර්ශනය කිරීම සඳහා පොලිස් ස්ථානයේ අත්සන සහිතව තමයි මේ ලබා දුන්නේ. පළවෙනි අවස්ථාවේදී සියලුම අත්‍යවශ්‍ය සේවා රජයේ ආයතන හැර යම් අයෙක් Tamanගේ එළවලු රථයෙන් ගමන් කරනවා නම් තවත් ස්ථානයකට ප්‍රවාහනය කරන්න පොලිසිය අවසරයක් ගන්න උනා. මේ අවස්ථාවේ එය එලෙස කළ යුතුද? නෑ දැනට එහෙම අවසර පත්‍ර නිකුත් කිරීමක් කරන්නේ නැහැ. මොකද මේක දින 3කටනේ තියෙන්නේ. තව ඉදිරියේදී කොවිඩ් රෝගය අපි එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ව්‍යාප්ත වෙලා දීර්ඝ වෙලා විවිධ ප්‍රශ්න આવොත් එහෙම කරන්න වෙයි. දැනට ඉතින් අපි දන්නවනේ හොඳටම අත්‍යවශ්‍ය කටයුතු මොනවද කියලා. ඒවා ග්‍රවුන්ඩ් එකේ ඉන්න නැත්නම් බිම් මට්ටමේ ඉන්න පොලිස් නිලධාරීන්ට අපි කියලා දීලා තියෙනවා. ඒ අනුව තමයි සිදු කරන්නේ. හැබැයි මේ එකම දැන් අත්‍යවශ්‍ය සේවා වුණත් පළාත් මායිම් පහු කරනවා නම් අපි ඒවා දැඩි සෝදිසියට ලක් කරනවා. දැන් ඊයේත් පුද්ගලයන් 275කට ආසන්න පිරිසක්
පලාත්මයින් පහු කරන්න ගිල්ලා අපහු හරෝල එවල තිනවා. හැබැයි අද එහෙම අපහු හරෝල එවන්නේ ඒ අය කෙලිම පොලිසියට අරගෙන යනවා. ඒ වගේම අතුරු මාර්ගවලින් යන්න ගියොත් ඒ අයත් ඒ ආකාරයටම කටයුතු කරනවා. දැන් ඊයේ අතුරු මාර්ගවල ගමන් කරපු 12ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ කියන්නේ නියම පාර තියෙද්දි දැන් පොඩි පාරවල් තියෙනවානේ මේ පලාත් මායිම් ක්‍රොස් කරන්න පුළුවන් හරහා යන්න පුළුවන්. වෙට්ටු දාන්න උත්සාහ කරපු අය අරගෙන තියෙනවා. දැන් මේක තමයි ක්‍රියාව වෙන්නේ. ඉතින් මේ අවස්ථාව ඇතුළත යම්කිසි වෙලාවකදී යම් හදිසි ඖෂධයක් ලබා ගන්න කෙනෙකුට ඒ වගේ අවස්ථාවක් තිබුණොත් ඒ ගැන අපිට සහනයක් දෙන්න පුළුවන් අපි බිම්මට්ටමේ ඉන්න පොලිස් නිලධාරීන්ට කියලා තියෙන්නේ. ඒ හැරුණකොට මේක ඉතා වැදගත් මේ දවස් තුන තමුන්ගේ නිවෙස් වලටම වෙලා ගත කරන එක. මම මේ ප්‍රශ්නය අහන්නේ තද රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 දක්වා කාලයට අදාළව. මොකද ඔබතුමා ඊයේ මාධ්‍ය සාකච්ඡාවේදී පැහැදිලි කරන අතරවාරේ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පැහැදිලි කරනවා. ඒ අතර මේ හැඳුනුම්පත් අංකයට අනුව ගමන් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඔත්තේ ඉරට්ටේ සංඛ්‍යා සම්බන්ධයෙන්ුත් ඔබතුමා පැහැදිලි කරනවා. ඒ අතරවාරේ තැනක ඔබතුමා නිවැරදි විදියට කියනවා මෙය රස්සාවට යන්න අදාළ වෙන්නේ නැහැ කියලා. මේ වෙද්දී බොහෝ අය මේ රස්සාවට යන්න අදාළ වෙන්නේ නෑ කියන ඒ ඔබතුමාගේ ප්‍රකාශය අදාළ කරගෙන තියෙනවා. අද රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා කාලය තුලත් රැකියාවට යන අයට නෙමෙයි මේ අදාළ වෙන්නේ කියලා. මේ ගැනත් පැහැදිලි කිරීමක් අවශ්‍යමයි. නෑ ඇත්තමයි. එහෙම නෙමෙයි. මේක අදාළ වෙන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට මේ හෙටයි අනිද්දායි මේ දවස් තුන සංචරණය සීමා කරලා තියෙන. එතකොට කොටින්ම කිව්වොත් නිරෝධායන ඇඳිරි නීතියක් වගේ ඒක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ රැකියා කරන ඒ කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. සාමාන්‍ය පරිදි. නමුත් ඉතින් අත්‍යවශ්‍ය සේවා දැන් මේ දෙරණ ආයතනේ වහන්න පුළුවන්ද මේ ප්‍රවෘත්ති කියන්නේ? මේ කටයුතු සිද්ධ වෙනවා නේද? එතකොට රෝහලේ කටයුතු සිද්ධ වෙනවා. ඒවා තමයි අත්‍යවශ්‍ය සේවා. වතුර සපයන ඒවා කරන්න ඕනේ. විදුලි බල මණ්ඩල ඒවා සිද්ධ වෙන්න ඕනේ. ගුවන් තොටුපොළ ඒවා වෙන්න ඕනේ. ඉතින් වරාය ඒවා වෙන්න ඕනේ. අන්න ඒ වගේ ආයතන දැන් කොහේ හරි ලංකාවේ ආයෝජන තියෙන නැවකට මෙතන තියෙන ඇඟලුම් කම්මලේ තියෙන ටික තියෙනවා නම් ඒක ඒ නැව අපිට දවස් 3ක් තියාගෙන ඉන්න බෑනේ ඒවා. ඒ ඇරෙන්න අනිත් සාමාන්‍ය කටයුතු සිදු වෙන්නේ නැහැ. එතකොට ඒ නිසා මේ හැඳුනුම්පත භාවිතා කරලවත් හෙට ඒ ආකාරයට කටයුතු කරන්න බෑ. හෙට සංචරණයේ සීමා වන දිනයක්. අනිද්දා සංචරණයේ සීමා වන දිනයක්. එතකොට අද රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 දක්වා හැඳුනුම්පත පාවිච්චි කරලා කඩපිලට යන්න බඩු මිලදී ගන්න සුපර් මාකට් යන්න අවස්ථාව ලැබෙනවද? ඉතින් කඩවල් ඇරලා නැහැනේ. කඩවල් අරින්න බැහැනේ. එතකොට එහෙම කඩවල් ඇරලා තිබ්බත් කඩවල් වලට මිනිස්සුන්ට එන්නත් බෑ. අනිත් එක එහෙම කඩවල් ඇරලා තියන්නත් බෑ. මේක ක්‍රියාත්මක වෙන්නේ නිසා ඒගොල්ලෝ තමුගේ නිවෙස් වලට වෙලා ඉන්න මේ සංචරණයේ සීමා වන අවස්ථාවක කඩසාප්පු අරින්න බෑනේ. ඒවා වහලා තියෙන්නේ. හොඳයි. අපි එතනින් ඉස්සරහට යද්දී දැන් පැහැදිලි අද රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 දක්වා. ඊට පෙර අපිට ආපු ප්‍රවෘත්තියක් තමයි ඊයේ දිනේ සිට රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා සෑම දිනකම ක්‍රියාත්මක වන පරිදි මැයි මාස 31 වනදා දක්වා තවත් සංචරණ සීමාවක් පනවා තිබෙනවා. මේ අතර පටලැවිල්ල ලිහා දැක්වීම සඳහාත් ඔබතුමාට අපි ආරාධනා කරනවා. ඔව්. අතරම ඉතාම ස්තුතියි මේ වැඩසටහන අද පැවැත්වීම ගැන. මොකද මේ ජනතාවට තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න. දැන් එතකොට මේක අවසාන වෙනවා සඳුදා උදෑසන 4ට. හැබැයි ඒ අවසන් වුණා කියලා නෑ. සඳුදා කියන්නේ 17 රෑ ඉඳලා ආයිත් 31 වෙනිදා වෙනකම්ම රාත්‍රී කාලේ හැමදාම රෑ 11යි උදේ 4යි අතර පැය 5ක කාලයක් මේ සංචරණ සීමාව තියෙනවා. ඒ කාලය තුල යන්න පුළුවන් අර වාහන වලට විතරයි. වාහනවල ත්‍රිරෝද රථවල වෙනත් රථවල එහෙම ගමන් කරන්න බෑ. යන්න කාඩ් එක ඔත්තේ දිනයක් ඒවා යන්නත් බෑ. යන්න පුළුවන් අර කටයුතු විතරයි. එතකොට මේ සංචරණ සීමාව සඳුදා ඉඳලා ඒ කියන්නේ 17 වෙනිදා ඉඳලා 31 වෙනකල් තවත් සති දෙකක කාලයක් ඒ විදිහටම රාත්‍රී කාලයට පමණක් ක්‍රියාත්මක වෙනවා. ඒ රාත්‍රී කාලේ හැම ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. යනුව සඳුදා අලුයම 4ට අද රාත්‍රී 11ට පැනවෙන සංචරණ සීමාව ඉවත් වුණාට පස්සේ උදෑසන 4 සිට රාත්‍රී 11 දක්වා Tamanගේ රැකියාවලට යන අයට රැකියා කරගන්නට පුළුවන්. ඒ රාජකාරී කටයුතු වලට යන අයට යන්න පුළුවන්. නමුත් හැඳුනුම්පත් ක්‍රමය අදාළ වෙන්නේ මොකටද? අපි මේ ගැනත් පැහැදිලි කරමු. දැන් මේ හැඳුනුම්පත් ක්‍රමය දැන් අපි මේ කතා කරන මේ මොහොතේ අද ඉඳලම අදාළයි. දැන් අද 11 වෙනකල් සංචරණ සීමාවක් නැහැනේ. හැබැයි පළාත් සීමාවල ඒ සංචරණ සීමාවන් තියෙනවා. පළාත් ක්‍රොස් කරන්න බැරි එක. එතකොට දැන් අද කවුරු හරි කෙනෙක් මේ තමුන්ගේ එදිනෙදා රැකියාවට යන අය. දැන් ඕන කෙනෙකුට කියන්න බෑ මම රැකියාවට යනවා කියලා. අපි ඒක චෙක් කරලා බලනවා. ඒ යන අයට යන්න පුළුවන්. තමුන්ගේ කාර්යාලයට එහෙම නැත්නම් ෆැක්ටරි එකට ඒ යන්න පුළුවන්. දැන් ඒ අරුණුකොට දැන් එහෙම යනකොට අපි නවත්තලා ඇහුවොත් අපි
අපි හිතමු දැන් කවුරුහරි උදාහරණයක් කියන මම එක් කියන ආයතනයේ රැකියාවක් කරනවා කියලා. අපි එතෙන්ට කෝල් එකක් දීලා ඇහුවොත් මෙයාගේ සේවය අද කවුරුහරි ඔබ එන්න කියලා තියනවද කී දෙනෙකුට මෙයාටත් අපි නම කියලා අහන්නේ අපි අහන්නේ කී දෙනෙකුට එන්න කියලා තියනවද කවුද ඒ කට්ටිය. ඒතර මෙයාගේ නම කිව්වේ නැත්නම් ඒ කියන්නේ එයා ඒ ආයතනයේ සේවකයෙක් වුණාට එයා අපිට කරලා තියෙන්නේ බොරුවක්. එතකොට නිරෝධායන රීති උල්ලංඝනය කිරීම. ඒතකොට තමුන්ගේ එදිනෙදා රැකියාවට මොකද අපි රැකියා සම්බන්ධිනුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියලා තිනවා රජයේ කාර්යාල පුද්ගලික කාර්යාල පවත්වාගෙන යන්න ඕනේ අවම සේවක සංඛ්‍යාවකින් පුළුවන් තරම් ගෙදර ඉඳලා වැඩ කරන ගෘහස්ත ඒ ක්‍රමවේදය හදන්න අත්‍යවශ්‍යමයි විතරක් ඇඳවන්න කියලා. එතකොට එහෙම යන අයට යන්න දෙන්න පුළුවන්. දෛනික රැකියා. ඒ අරුණුකොට අනිත් අය ගෙදරින් එලියට බහිනවා නම් ඒ එලියට බහින්න ඕනේ කොහාටද? තමුන්ගේ පාරිභෝගික අවශ්‍යතාවයක් සඳහා පවුලකින් එක්කෙනෙක්. ඒ පවුලකින් එක්කෙනෙක් එලියට බහින්න ඕනේ. දැන් උදාහරණයක් ඇටියට මේ ඩාලිපාරේ මගේ ගෙදර තියෙනවා නම් මට මහරගමට ගිහිල්ලා බඩු ගන්න යන්න බෑ. ඒතර මේ ළඟම තියෙන සුපිරි වෙළඳසැලකට කඩේකට යන්න පුළුවන්. ඒ යන්න ඕනේ හැඳුනුම්පතේ අංක භාවිතා කරලා. කොහොමද හැඳුනුම්පතේ අංක? දැන් අද 13 වෙනිදා මැයි මාසේ. එතකොට 13 කියන්නේ සාමාන්‍යයෙන් දෙකෙන් බෙදෙන්නේ නැති ඔත්තේ සංඛ්‍යාවක්. ඒතර අද දිනේදී හැඳුනුම්පතේ අවසානයට 1 3 5 7 9 ඔත්තේ සංඛ්‍යා අවසාන අංකේ තියෙනවා නම් ඒ අයට එළියට බහින්න පුළුවන්. එතකොට හෙට දිනේ 14 හෙට ගන්න හොඳ නැහැ මොකද හෙට බැරිදනේ අපි ආයෙත් ගමු 18 කියලා. 18 ගත්තොත් 18 කියන්නේ ඉරටු දිනයක් ඉරට්ට සංඛ්‍යාවක් තියෙන දින. ඔබේ හැඳුනුම්පතේ 2 4 6 8 තියෙනවා. අපි එකට තව එකක් දැම්ම බිඳුව. එහෙම තියෙනවා නම් එදාට ගමන් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ තමුන්ගේ එදිනෙදා රැකියාව නොකරන අය. දැන් එතකොට මේක වැරදි විදියට භාවිතා කරන්න පුළුවන් කලින් කාට හරි කියන්න පුළුවන් මගේ හැඳුනුම්පතේ අංකය අද 13 හැබැයි ඒ වුණාට මගේ හැඳුනුම්පත අවසාන ඉවර වෙන්නේ 2න් ඒ කියන්නේ ඉරට්ටේ දිනේ මම වැඩට ගියා කියලා. හැබැයි අපි අහඹු ලෙස අපිට බැරි වෙයි මේ යන ඔක්කොම පරීක්ෂා කරන්න එකිනෙක. හැබැයි අහඹු ලෙස පරීක්ෂා කරනකොට අහුනොත් ඔහු කරන්නේ බොරුවක් කියලා. ඔහුට විරුද්ධව අධිකාරී නඩුවක් පවරන්න අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. ඔහුගේ වාහනේ පොලිසිය භාරයට ගන්න අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. ඉතින් මේ කාරණා මේ ආකාරයටම සිද්ධ කරන්නේ මේ මිනිස්සුන්ගේ තරහට නම් නෙමෙයි. මේ රෝගය වළක්වා ගන්න තියෙන එකම ක්‍රමවේදය මේක නිසා. දැන් ලෝකයේ බොහෝ රටවල් මේ ලොක්ඩවුන් එහෙම නැත්නම් සංචරණ සීමා කියන කාරණයට විවිධ අර්ථකථන දීලා ඒ රටවලට ගැලපෙන අයුරින් තමයි සිදු කළේ. අපි ඔබතුමා සඳහන් කරා වගේ මුල් අවස්ථාවේදී කරේ නිරෝධායන ඇඳිරි නීතිය පනවල සියලුම සංචරණයන් නැවැත්වීම. නමුත් දැන් අපිත් ලෝකයේ වෙන රටවල් වගේ ඒ ගැලපෙන ආකාරයට අපේ සංචරණ සීමාවන් සකස් කරගන්න උත්සුක වෙලා තියෙනවා. මේ අතරවාරේ ජනතාවට තියෙන්නේ මේ තත්ත්වය ගැන තාම ඉතාම අල්ප අවබෝධයක්. මොකද අපි දැන් තමයි මේ නව ක්‍රමවේදයට අනුව සංචරණ සීමා පනවන්නේ. මේ අතරවාරයේ ඔය හැඳුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රය කියන දෙකක් තියෙන්න පුළුවන් කෙනෙක් ළඟ. එතකොට හැඳුනුම්පතේ අවසාන අංකය ඔත්තේ, විදේශ ගමන් බලපත්‍රයේ අවසාන අංකය ඉරට්ටේ. ඒ අනුව දවස් දෙකේම යන කවුරු හරි මේ දෙකම පාවිච්චි කරොත් මොකෝ වෙන්නේ? නෑ ශ්‍රී ලාංකිකයින් අනිවාර්යයෙන්ම මේගොල්ලන්ගේ හැඳුනුම්පත පාවිච්චි කරන්න ඕනේ. දැන් යම්කිසි විදියකින් කවුරු හරි කෙනෙක් එයාගේ විදේශ ගමන් බලපත්‍රය හැඳුනුම්පත නෑ කියලා පාවිච්චි කරොත් එයාගාව තියෙන්න ඕනේ ඒ විදේශ ගමන් හැඳුනුම්පත නැති වුණා කියලා පොලිසිය දාපු පැමිණිල්ලේ පිටපත. ඒක ඉල්ලුම් කරපු හැඳුනුම්පතේ ඒ ඉල්ලුම් පත්‍රයේ ඡායා පිටපත. ඒතර අපිට අවශ්‍යතාවයක් වුණොත් අපි ඒක ප්‍රදේශීය ග්‍රාම සේවා නිලධාරියගෙනුත් අහලා බලනවා. එහෙම නැතුව ව්‍යාජ ලෙස පාවිච්චි කරන්න බෑ. එහෙම පාවිච්චි කරොත් ඒගොල්ලෝ එකක් කූට ලේඛන සැදීමට අහු වෙනවා. නිරෝධායන රීති වලට අමතරව. නමුත් සාමාන්‍යයෙන් විශේෂම හේතුවක් නැත්තම් හැම කෙනෙක් ගාවම තියෙන්න ඕනේ තමුන්ගේ හැඳුනුම්පත. නැත්නම් හැඳුනුම්පතේ අංකේ තියෙන්නේ 1 අනිත් එක ඉවර වෙන්නේ 6න්. එතකොට ඔත්තේ ඉරට්ටේ දෙකටම එහෙම යන්න කරන්න බෑ. හැඳුනුම්පත නැහැ කියලා කවුරු හරි කියනවා නම් ඒ නැති වෙච්ච එක පෙන්වන්න අපිට අදාළ ලේඛන ඉදිරිපත් කරන්න ඕනේ. මම පැමිණිල්ලක් කරා මේක අයදුම් කළේ මේ දවසේ තාම මට හම්බුන්නේ නැහැ. අපිට ඕන නම් අපි ග්‍රාම නිලධාරියකින් බලනවා හැඳුනුම්පත් දෙපාර්තමේන්තුනුත් බලනවා එහෙම එකක් ඇවිල්ලාද කියලා. එතකොට ඉතින් ඒ වැනි අවස්ථාවකදී යාට යාගේ ගමන් බලපත්‍රයක් පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක සනාථ කරන්න ඕනේ. යනු අද රාත්‍රී 11 සිට සඳුදාළුවීම 4 දක්වා දින 3ක පමණ කාල සීමාවක් තියෙනවා දීර්ඝ සතියන්තයක්. නිවසට වෙලා අපේ රටේ පුරවැසියන් කාලය ගත කරද්දී තමන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්න ගන්න, පිසු ආහාර ගෙන්න ගන්න මේ කුලීරත රියදුරන්ට ආහාර ප්‍රවාහනය කරන කුලීරත රියදුරන්ට
අවස්ථාව සැලසෙනවද ඒ ඩිලිවරි සේවාවන් සඳහා? ඩිලිවරි සේවාවන් සඳහා යම් ප්‍රමාණයකට අපි අවසරයක් ලබාදීමට තීරණය කරමින් පවතින මහිතන ඒ ගැන අපිට කියන්න පුළුවන් වෙයි. මොකද යම් කිසි කෙනෙකුට එහෙම ඕඩර් එකක් දීලා මොකද ආහාර කියන්නේ අවශ්‍ය දෙයක්නේ ලබා ගන්න අවශ්‍ය නම් ඒක ලබා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් ඒ සම්බන්ධව ඒක අත්‍යවශ්‍ය කාරණයක් හැටියට සලකලා ඒ ගැන කටයුතු කරන්න අවස්ථාව දෙන්න තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. හැබැයි ඒවා අවභාවිතා කරන්නේ නැතුව අර චූන් පාන් කියලා තියෙන්නේ මේ හැම වෙලාවෙම හෝන් ගහගෙන හැම වෙලාවෙම එහෙට යන්නයි මෙහෙට යන්නයි එහෙම නැතුව ඒ වගේ ඒ කුඩා වාහන වුණත් ක්‍රමවේදයක් භාවිතා කරලා අදාළ අනිවාර්යෙන් මේ වගේ ඩිලිවරි සේවා පවත්වාගෙන යනවා නම් ඒ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයාට ඒ ගැන දැනුම් දෙන්න ඕනේ. ඒ දැනුම් දීලා ඒ දැනුවත් කිරීම කරලා මම මේ ආකාරයට පවත්වාගෙන යනවා කියලා එහෙම පවත්වාගෙන යන්න පුළුවන්. අපි ඒවට අවසර දෙන්න බලාපොරොත්තු වෙනවා ඩිලිවරි සේවාවන් සඳහා ආහාර හෝ ඖෂධ එපමණයි. හොඳයි. අපිට කෙටි විරාමයක් ලබා දෙන්න විරාමෙන් පසු අපි යළිත් හමු වෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සමගින් අපි සාකච්ඡා කරන්නේ. නියෝජ්‍ය පොලිස්පතිතුමනි දැන් අපි දන්න අපේ රටේ සමාජ මාධ්‍ය මේ වන විට ඉතාම ප්‍රබලයි. බොහෝ දෙනෙක් මේ සමාජ මාධ්‍ය ඉන්නවා. ඊයේ රාත්‍රියේ අපි සමාජ මාධ්‍ය නිරීක්ෂණය කරද්දී බොහෝ දෙනෙක් මේක නිරන්තරයෙන් අපි දකින දෙයක් ආණ්ඩුව යම් යම් සීමා පැනවීමෙන් පසු ඒ ගැන කතාබහ වීම් වලට ලක් වෙනවා සමාජ මාධ්‍ය තුල. ඊයේ දැන් බොහෝ දෙනෙක් අරගෙන තිබ්බ මාතෘකාව තමයි සංචරණ සීමා, ඇඳිරි නීතිය. මේවා එකක්ද දෙකක්ද මේ ආණ්ඩුව ඇඳිරි නීතිය දානවා කියලා කියන්න බැරි කමටද සංචරණ සීමා දානවා කියලා මේක ලිහිල් කරලා කියන්නේ. මේක තමයි ලොකුම ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙන්නේ. ඒකද ප්‍රශ්නේ විය යුත්තේ කියන එක වෙන කාරණයක්. නමුත් මේක තමයි ප්‍රශ්නේ වෙන්නේ. අර මම කලින් මතු කරපු කාරණය බොහෝ විට ලංකාවේ ජනතාවට මේ වන විට මේ සංචරණ සීමා කියන වචනය ගැන අවබෝධයක් නැහැ. බොහෝ විට ඇඳිරි නීතියෙන් තමයි පාලනය වුණේ. නමුත් අපි මෙල්බර්න් වගේ නගරයක් ගත්තම අපි දැකලා තියෙනවා ලොක්ඩවුන් එකේ එක අංගයක් බවට පත් වුණේ සුපර් මාකට් පැය 24ම විවෘත කර තැබීම. නමුත් ශ්‍රී ලංකාව තුල එවැනි දෙයක් කරා මේ උසුළු විසුළු කිරීමකට තමයි ලක් වෙන්නේ මේවද මේ ඇඳිරි නීතිය කඩවල් ඇරලානේ කියලා. මේක ගැන අවබෝධයක් දෙන්න වැඩපිළිවෙලක් අවශ්‍යයි නේද? අපි මේ කොවිඩ් මර්ධන සටනේ ඉදිරියට භාවිත කරන්නේ මේ ආකාරයේ සංචර සීමා නම්. ඔය ඊටම හොඳ ප්‍රශ්නයක්. දැන් හැම වෙලාවෙම ඔබ ගත්තොත් එහෙම අවුරුද්දට ඉස්සෙල්ලා අපෙන් ආ ප්‍රශ්නයක් තමයි ඇයි ඇඳිරි නීතිය දාන්නේ නැත්තේ? ඇයි සංචාරණ සීමා දාන්න? ඇයි ඇඳිරි නීතිය දාන්නේ සංචාරණ සීමා දාන්න හදන්නේ අපිට අවුරුද්දක් කණ්ඩ දෙන්නේ නැද්ද කියලා. අවුරුද්දෙන් පස්සේ කොවිඩ් රෝගීන් වැඩි වෙනකොට අහපු දෙයක් තමයි ඇයි දැම්මේ නැත්තේ කියලා. දැන් දැම්මහම නැවත අහන්නේ ඇයි අපිට යන්න දෙන්නේ නැද්ද? රැකියාව කරගන්න දෙන්නේ නැද්ද? මෙන්න මේ වගේ විවිධ මත පළ වෙනවා. සමාජ මාධ්‍ය ජාලාවල යම් යම් අයගේ අදහස් පළ වෙනවා. ඒවා ධනාත්මක අදහස්, ඒවා ඍණාත්මක අදහස්. අපි අදහස් ඔක්කොටම ගරු කරනවා. අපි අදහස් වලට ගරු කරනවා කියන එක අදහස් කරන්නේ ඒ අදහස් සියල්ල පිළිගන්නවා කියලා. නමුත් එක එක්කෙනාට තමුන්ට ඇති වෙන මත එක එක්කෙනා තමුන්ට ඇතිවෙන හැඟීම් තමයි එලියන්නේ. ඉතින් ඒවා රටක ප්‍රගමණයට නීති හැදෙන්න, නීති යථාවත් වෙන්න, අලුත් වැඩියා වෙන්න, තියෙන නීතිවල අඩුපාඩු තියෙනවා නම් හැදෙන්න ඒවා හොඳයි. හැබැයි දැන් අපි ලෝකේ භාවිතා කරන්න ඕනේ අපිට විතරක්ම අපි හදාගත්ත දේවල් නෙමෙයි. දැන් අධිරාජ්‍යවාදී පාලකයෝ මේ රටට අඳුන්ලා දීපු මේ ඇඳිරි නීතිය, කර්ෆියු කියන එක දැන් ලෝකේ බොහෝ ව්‍යවස්ථාවල මෙවැනි වචන පාවිච්චි වෙන්නේ නැහැ. ඒ වෙනුවට දැන් කර්ෆියු කිව්වාම කිසි කෙනෙකුට මොනම විදියටවත් එළියට බහින්නම බෑ. මේක තමයි මේකෙදි මේ ඇඳිරි නීතිය. ගෙදරටම වෙලා ඉන්න ඕනේ. හැබැයි මේ අලුත් ලෝකේ භාවිතා වෙන වචනේ තමයි මොනවද? සංචරණය සීමා වීම. එතකොට මේ සීමා වීම කිව්වහම සීමා ඇතුලේ ව්‍යාතිරේක තියෙන්නත් පුළුවන්. දැන් ඒකනේ කිව්වේ අත්‍යවශ්‍ය සේවා. ඉතින් දැන් ඕස්ට්‍රේලියාවේ මේවා කරනකොට එතකොට මහා බ්‍රිතාන්‍යයේ මේ ආකාරයේ සීමාවන් පනවනකොට සමහරවිට මිනිස්සු එහිදීත් විරෝධත්වය පෑවා. නමුත් දැන් ඒගොල්ලෝ එන්නත නිසා යම් ප්‍රමාණයකට සාර්ථකත්වයට පත් වෙලා තිනවා. දැන් අපි වගේ රටවල් වලත් ජනතාවට අපිට දැනුම් දෙන්න තියෙන එකම දේ තමයි මේ කුමන හරි ක්‍රමවේදයකින් කියන්නේ මේ රෝගය බෝවෙන්ඩ තියෙන මාර්ග වලකාගෙන ඉන්ඩ කියන එක. දැන් ඇයි ඇතරම මේ හෙටයි අනිදයි මේ දවස්තුනේ මෙහෙම සීමාවක් පැනවේ ඇයි කළුදු පැනවේ තාම වේගෙන් වෛරසය පැතිරෙනවා දීර්ඝ නිමාඩුවක් දීර්ඝ සතියන්තයක් එනවා. කොච්චර කිව්වත්
මිනිස්සු එකතු වෙන එක නවත්තන්නේ නෑ පාටිදානික නවත්තන්න දැ පලාතෙන් පිටන යන්න බැරි පලාත ඇතුළ යනක නවත්තන්නෙත් නෑ මේක නැවැත්වේ නැත්තං ඉදිරි තව දින 10ක 15ක කාල පරිච්චේදය ඉතා අවාසනාවන්ත කාල පරිච්චේදයක් අපට ඇතිවෙන්න පුළුවන් වෛද්‍ය විශේෂඥයෝ කියන විදිහට මං ඊයේත් වෛද්‍ය විශේෂඥයෝ කීප දෙනෙක් එකම කතා කරා අපි මේවට අනුගත වුණේ නැත්තං ඉදිරියේ තව සති දෙක තුනක් සෝචනීය තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. නේද අපි දැක්කොත් එහෙම ඉන්දියාවේ සුසාන භූමිගාව මිනිස්සු මිනී තියාගෙන ඉන්න විදිය ගංගා නම් ගඟේ මිනී පාවෙන විදිය දැක්කොත් අපි එවැනි තත්වයකට තාම හිතලවත් නෑ. ඉතින් එවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම තමයි මේකේ අරමුණ. ඉතින් ජනතාව හිතන්න ඕනේ මේකෙන් රිංගල යන එක නෙමෙයි. දැන් කොහෙන්ද මේක හැඳුනුම්පත මේම කිව්වද සංචාරණ සීමා කිව්වද රැකියාවලට එන අයට විතරක් ඉන්න රිංගල යන එක නෙමෙයි. මේ රෝගෙන් බේරෙන්ඩ රිංගන විදිහක් ගැන තමයි හිතන්න ඕනි. මොකද බොහෝ දෙනෙක් අවසාන සති දෙක තුන ගත්තර පස්සේ බොහෝ දෙනෙක් කිව්වේ ඇයි මේ රට වහන්නේ නැත්තේ කියලා. අද වෙද්දී ඒකට ප්‍රතිවිරුද්ධව අදහස්. ඒකට ප්‍රතිවිරුද්ධව අහනවා. දැන් මට එන දුරකථන ඇමතුම් වලින් ඇත්තටම මේ මට එන දුරකථන ඇමතුම් වලට මට උත්තර දෙන්න බෑ. මොකද මගේ දුරකථනයේ බැටරිය ක්‍රියා කරන්නේත් පැය දෙකමාරක විතර ප්‍රමාණයක් තමයි ඒ හැමයි අහන්නේ මොකද අපේ සේවය අත්‍යවශ්‍ය නැද්ද අපේ සේවය අත්‍යවශ්‍ය නැද්ද අපේ සේවය අත්‍යවශ්‍ය නැද්ද කියලා. දැන් මට මේ දුරකථන ඇමතුමක් ආවා අද උදේ මම ඒ ගත්තා. එයා මේ මල් ප්‍රවාහනය කරන කෙනෙක්. ඉතින් මල් ප්‍රවාහනය කරන එක අත්‍යවශ්‍යයිලු. ඉතින් සමහර වෙලාවට හැම දෙයක්ම අත්‍යවශ්‍යයි. හැම දෙයක්ම නමුත් මේ වෙලාවේදී ඇත්ත. ඉතින් අපි ඒ රැකියාවටත් ගරු කරනවා. නමුත් මේ වගේ වෙලාවදී අපි බලන්නේ මිනිසාගේ ජීවත් වීම සඳහා අත්‍යවශ්‍යම දේ. ඉතින් මල් මං හිතන්නේ ජීවත් වීම සඳහාම මේ දවස් දෙක තුනකට අත්‍යවශ්‍ය නැහැ. ඒ කියන්නේ රටේ කටයුතු වැටෙන්න නොදී විදුලිය කප්පාදුවකින් තොරව ජලය කප්පාදුවකින් තොරව නිවසේ රැඳී සිටින අපේ පුරවැසියන්ට හානියක් වන්නට ඉඩ තියෙන දේවල් නොවී අනිත් සියලු දේ නවත්තන්න කියන තාලේ තමයි කියන්නේ. නමුත් ආයතන ප්‍රධානීන්ගේ ආකල්පය ගැන අපි කතා කරන්න ඕනේ. මොකද මේ වෙද්දිත් ඊයේ දිනේ අපිට දුරකථන ඇමතුම් ආව මේක පැහැදිලි කරගන්න බොහෝ විට රැකියාවට කැඳ වූ සේවකීන්ගෙන්. දැන් හෙට දිනේ නිවාඩු දිනයක්. නමුත් සෙනසුරාදා දිනේ දිනෙන් භාගයක රාජකාරී කටයුතු කරන ආකාරය තමයි සාමාන්‍ය තත්ත්වය. එහිදී ඇතැම් ආයතන ප්‍රධානීන් ඔවුන්ට දැනුම් දීලා තියෙන කාරණය තමයි මේ රස්සාවට යන්න මේක අදාළ වෙන්නේ නැහැ. ඒක නිසා සෙනසුරාදා දිනේදී වැඩට එන්න කියලා. මේ ආකල්පය ගැන අපි කොහොමද කතා කරන්න ඕනේ නියෝජනය? නෑ දැන් මේක අදාළ වෙන්නේ ලබන සඳුදා ඉඳලා ඊට පස්සේ තමයි මේ රැකියාවට යන එක. නමුත් අද රෑ 11 ඉඳලා සඳුදා උදෑසන 4 වෙනකල් සංචාරණය සම්පූර්ණයෙන්ම සීමා කරලා තියෙනවා. ඒකට ව්‍යාතිරේකී අවස්ථා 1-2යි තියෙන්නේ. මේ බෙහෙත් ගෙනියන ලොරියක්, ආහාර ගෙනියන ලොරියක්, ඉන්ධන ගෙනියන දෙයක් ඔය වගේ දේවල් තමයි කරන්න පුළුවන්. එහෙම ඇරෙන්න වෙන කාටවත් එහෙම සංචාරණය කරන්න බෑ මේ කාල පරිච්ඡේදය තුල. ඒක සපුරා නවා ඒක කරන්න හේතුවක් ඇතුව කරලා තියෙන්නේ ඊට පටහැනිව කටයුතු කරොත් ඒක නිරෝධායන රීති කඩ කිරීමක් වෙනවා. ඒත් එක්කම ඔබතුමා සඳහන් කරපු ඊයේ දිනේ නිකුත් වෙච්ච මාර්ගෝපදේශ මාලාවේ එක් වගන්තියක තියෙනවා යම් යම් පෞද්ගලික සහ රාජ්‍යාංශයේ කටයුතු පවත්වාගෙන යන්නට ඉඩ ලබා දී තිබුණත් නිවසේ සිට කටයුතු කරන්නට පුළුවන් සේවකීන් වැඩි වශයෙන් ඊට දිරිගැන්වීම වඩාත් යෝග්‍යයි කියන මාර්ගෝපදේශයක්. නමුත් මේ වන විටත් ඒ ගැන වැඩි අවබෝධයක් ඇතැම් ආයතන ප්‍රධානීන්ට නැහැ කියලා තමයි අපිට පෙනෙන්නට තියෙන්නේ. මේ work from home කියන සංකල්පය නැවතත් ක්‍රියාවට නැංවිය යුතුම කාලයක් තියෙනවා. ඒක මාර්ගෝපදේශ මගින් නීතියක් බවට පත් වෙලා තියෙනවා. අපි මේ ගැන පැහැදිලි කරගන්න. ඔව් ඇත්තටම දැන් අපි ගත්තොත් බොහෝ ආයතන අද වෙනකොට විශේෂයෙන්ම රාජ්‍යාංශයටත් වඩා පුද්ගලික අංශය අන්තර්ජාලයත් එක්ක එකතු වෙලා තියෙන්නේ. දැන් මොනවද අපිට මේ හරහා කරන්න පුළුවන් දේවල්? දැන් අපි ගත්තොත් මේ කම්කරු ශ්‍රමයේ යොදලා නිෂ්පාදන කටයුත්තක් කරනවා නම් ඒ කටයුත්තට ඉතින් අන්තර්ජාලය හරහා කරන්න බෑ. ඒ ඇරෙන්න අනිකුත් තියෙන ඔය එදිනෙදා කටයුතු, බැංකු කටයුතු වුණත්, පාරිභෝගික සේවාවන් වුණත්, මූල්‍ය ආයතන වල කටයුතු වුණත්, කොටස් වෙළඳපොලේ කටයුතු, රාජ්‍ය කටයුතු වුණත් මේවා කරන්න පුළුවන්. ඒ වගේම දැන් ඉස්සරහට අපි හිතමු මේ අන්තර්ජාලය භාවිතා කරලා ගෙදර ඉඳලා වැඩ කිරීමේ ක්‍රමවේදය තවදුරටත් ව්‍යාප්ත කරන්න අපි දන්නවා දැන් ලිපි කටයුතු කරන අයට ඒ ලිපි ගොනු බාර දීලා ගෙවල් වලට ගෙනහිල්ලා ඒ කාල පරිච්ඡේදය තුල කරන්න අවස්ථාව ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ වෙලාවේ රටේ රාජ්‍ය සහ පුද්ගලික ආයතනවල ප්‍රධානීන්ගේ වගකීම. ඒ ප්‍රධානීන් මේ වෙනුවෙන් රටට කරන්න පුළුවන් මෙහෙය තමයි ඒක. දැන් අපි මේක පොලිසිය දාලා මේ මිනිස්සු පාලනය කරලා රෝඩ් බ්ලොක් දාලා ආපහු හරවලා යවනවට වඩා තමුන්ගේ හදවතින්ම ආයතන ප්‍රධානීන් ප්ලෑන් කරනවා නම් මම ගෙන්න ගන්නේ අවම සේවක සංඛ්‍යාවක්.
මම පලාතේ අහවල් පලාතින්න එක්කෙන මට අවශ්‍යම නෑ එයා නැතුව මැයි 31 වෙනිදා වෙනකල් මේ ආයතනෙ මට දුවන්න පුළුවන්. එයා දවස ගානේ ගෙන්න ගන්න ඕනේ නෑ. එහෙම කියලා ස්ට්‍රැටජි එකක්, ප්ලෑන් එකක්, සැලැස්මක් හදාගන්න ඒ ආයතන ප්‍රධානීන් සුපර්වයිසර්වරුන් දැනගන්න ඕනේ. එහෙම කළොත් තමයි මේක සාර්ථක වෙන්නේ. නැතුව මේ රජයටයි සෞඛ්‍යාංශවලටයි පොලිසියටයි හමුදාවටයි විතරක් එකතු වෙලා මේවා පාලනය කරන්න බෑ. මොකද ලෝකේ මේක පාලනය කරපු එකක් තමයි එකක් එන්නත් වලින් පාලනය කරා අනිත් එක මිනිස්සුන්ගේ චර්යාවෙන්. දැන් අපි ගත්තොත් තායිවානයේ නවසීලන්තේ වගේ රටවල් සම්පූර්ණයෙන්ම මිනිස්සුන්ගේ විනය උඩ තමයි මේ රෝගය වැඩිපුර පාලනය කරේ එන්නතෙක් නෙමෙයි. මේ තත්ත්වයට අපිට යන්න බැරිකමක් නෑ තාමත්. මොකද අපේ රටේ ජනතාව මම විශ්වාස කරනවා කලින්දු 99.99%ක්ම පළවෙනි අවස්ථාවේදී මේවට අනුගත වුණා. ඒක හින්දා අපේ රටේ කොවිඩ් මරණ 11යි ආවේ ආසාදිතයෝ 600යි ඇති වුණේ. ඒ පළවෙනි අවස්ථාවේදී දෙවෙනි අවස්ථාවේදීත් මේ මිනුවන්ගොඩ පොකුරයි මාළු කඩේ පොකුරයි බිහි වෙලත් අපිට පුළුවන් වුණා මේක පාලනය කරන්න. කවුරුත් හිතුවේ නෑ මේක ඊට වඩා තව බොහෝ දුර යයි කියලා. නෑ ඒක පාලනය වුණා. දැන් මේ තුන්වෙනි අවස්ථාව සිංහල අලුත් අවුරුද්දත් එක්ක ආවා. නමුත් අපි විශ්වාස කරනවා ජනතාව කැප වෙලා මේ මැයි 31 වෙනිදා වෙනකල් කාර් පරිච්ඡේදය තුල සති 3ක් හරියට හිටියොත් අපිට නැවත පුළුවන් වෙනවා ඒ තත්ත්වයටපත් වෙන්න. ආයිත් සමාජශාලා අරින්ඩ ආයි සින්දු කියන්න ආයි මගුල් ගෙවල් ගණ්ඩ 50කට 100කට සීමා කරලා ඒවා සිද්ධ වෙන. ඒකට ජනතාව කැප වෙන්න. දැන් මේ වෙලාවේ වගකීම එකිනෙකාට පවරමින් කොයි තරම් කාලය කැප කළත් අපේ දරුවන් මේ වෙද්දිත් පාසල් යන්නේ නැහැ. පාසල් සියල්ල වහලා තියෙන්නේ. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් හෝ හිතලා මේ වෙලාවේදී ජනතාවගේ වගකීම ඉටු විය යුතුයි කියන කාරණේ සිහිපත් කරන්න ඕනේ. ඒත් එක්කම අවන්හල් සම්බන්ධයෙන් තියෙනවා 25ක පිරිසක් සඳහා පුළුවන් කියලා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන්න ඒ ස්ථානයේ සිට ආහාර ගන්න. ඒත් එක්කම තියෙනවා 8 දෙනෙක්ගේ සීමාවට යටත් වෙන්න ඕනේ කියලා. ඇතැම් විට යම්කිසි අවන්හලක හිමිකරුවෙක් හිතන්න පුළුවන් මගේ අවන්හලේ සීමාවෙන් 125 ගත්තට පස්සේ 8ට වඩා ගොඩක් වැඩි ඒ නිසා මං ඉඩ දෙනවා කියලා. එලෙස ඉඩ ලැබෙනවද? දැන් මෙහෙමයි මේකේ තත්ත්වය තියෙන්නේ. අවන්හල් ඒ වගේම මේ කඩසාප්පු සුපිරි වෙළඳ සැල් මේ වගේ ආයතන කිහිපයක් නම් කරලා තියෙනවා ඒකේ. එහිදී දැන් එක්කෙනෙකුට ධාරිතාවය ඝන මීටර් 1.5ක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ අතට දිග මීටර් 1.5යි මේ අතට 1.5යි. ඒතර ඒ ප්‍රමාණය තියෙන්න ඕනේ. ඒතර ඒ ප්‍රමාණය තියෙන්න ආයතනයේ තියෙන්න පුළුවන් මුළු අයගෙන් 25ක් තමයි පුළුවන්. දැන් උදාහරණයකට අපි ගත්තොත් ඒ වගේ ලොකු මේසයක් වගේ එකක් ගත්තොත් එතකොට ඒකේ අර උපරිම සංඛ්‍යාව ඒකෙන් අදහස් කරලා තියෙන මම සෞඛ්‍ය විශේෂඥයින්ගෙන් අහපු විදිහට ඒ උපරිම සංඛ්‍යාව තමයි ඒ ඝන මීටර 1.5 සීමාවත් එක්ක තියෙන 8 දෙනෙක්. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ 8 දෙනා විතරයි කියලා. නමුත් ඒ 8 දෙනා ඒ ප්‍රදේශයට 8 දෙනා විතරයි. ඒ ප්‍රදේශේ ඊට වැඩි කෙනෙක් බෑ. ඒක තමයි ඒවා පවත්වාගෙන යාම. නමුත් මීට අමතරව ඒ සම්බන්ධව ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් තව නිර්ණායක නිකුත් කරනවා නම් ඒකටත් අනුගත වෙන්න ඕනේ. දැන් අපි ගත්තොත් සුපිරි වෙළඳ සැලක් ගන්නවා කියලා හිතන්න. සුපිරි වෙළඳ සැලේ වෙන වෙලාවකට ඒකේ ඔය ධාරිතාව අනුව දාන්න පුළුවන් 100ක් ඇතුළේ ඉන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ දාන්න පුළුවන් 25 දෙනා. ඒ කියන්නේ මේ ප්‍රමාණයෙන් 4න් එක. දැන් මේක පාලනය කරගන්න එහි ගේට්ටුව නැත්තම් ඇතුළු වෙන ස්ථානේ යම් ආකාරයකට යම් පුද්ගලයෙක් යොදවලා තියෙන්න ඕනේ. ඉතින් අපිට පේනවනේ මේ ඒ කියන්නේ මේ වෙලාවේ මීටර 1.5ක් ගිහිල්ලා ඒක මැන ඉන්න කියනවා නෙමෙයි. සාමාන්‍යයෙන් දල වශයෙන් පේනවා මිනිස්සු විහිදිලා ඉන්න විදිය. ඊට වඩා වැඩිපුර එනවා නම් මෙතනින් නවත්තලා ඇතුළේ ඉන්න කට්ටිය යම් ප්‍රමාණයක් එළියට යනකල් තියලා ඇතුළු කරන්න. ඒ පොලිමේත් මීටර 1.5ක ඔව් ඒ දුර තියෙන්න ඕනේ. එතකොට අපි සිවිල් ඇඳුමින් වගේම නිල ඇඳුමින් සඳුදා ඉඳලා මේකට නිලධාරීන් යොදවලා අපි පරීක්ෂා කරනවා. ඒ නිලධාරීන් යෙදවීම ගැන මං ඊළඟට කොහොමද විමසන්න සිටියේ. දැන් සංචරණ සීමාවක් ක්‍රියාත්මක වෙද්දී මාර්ගයේ කටයුතු කරන්න විශාල නිලධාරීන් සංඛ්‍යාවක් යොදවන්න සිද්ධ වෙනවා මේ කටයුතු අධීක්ෂණය කරන්න. දැන් මේ සෙසු මාර්ගෝපදේශ අවන්හල් සුපිරි වෙළඳ සැල් මේ අනාදී වශයෙන් සාමාන්‍ය පාරට පේන්නේ නැති දේවල් හරියාකාරව ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න ප්‍රමාණවත් පරිදි නිලධාරීන් යොදවන්නට හැකියාවක් තියෙනවද ශ්‍රී ලංකා පොලිසිය? ඔව් දැන් අපිට ඇත්තටම මේ වෙනකොට පොලිසියේ ඉන්න 84000කින් විතර 60000ක් විතර මේ සඳහා යොදවලා තියෙන්නේ. සාමාන්‍ය අනික් ප්‍රවර්තන කටයුතු එහෙම අරනවාම 60000ක් විතර. නමුත් මීට අමතරව අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ ද්‍රෝණ තාක්ෂණය බස්නාහිර පළාත් තුළ වැඩිපුර යොදා ගන්න. ඒතර අපිට එක තැනක ඉඳලා බලන්න පුළුවන් ඩ්‍රෝන් එකක් යවලා මුළු ටවුන් එකක බොහෝ ප්‍රදේශ අපිට ඩ්‍රෝන් එක පාත් කරලා උස් කරලා බලන්න පුළුවන්. ඒ අනුව
කණ්ඩායම් දෙකතුනක් අපි රෙඩි කරලා තියෙනවා සූදානම් කරලා තියෙනවා ඩ්‍රෝන් එකෙන් පෙන්න්නනවාන මෙන්න මෙතන වැඩි මෙතන දැන් අපි ගත්තොත් එහෙම මෙතන සුපමාකට් එකක් නම් ඒක පල්ලෙහාටම අපට ඩ්‍රෝන් එක පාත් කරලා බලන්න පුළුවන් කොහොමද ඇතුලේ ඉන්නේ කියලා. ස්මාර්ට් ඒකෙන් පේන ගානම නැති වෙන්න පුළුවන්. ඊට වැඩි ගානක් ඉන්නත් පුළුවන්. ඉතින් ඒකට අපිට යම් අවබෝධයක් ගන්න පුළුවන් මෙතන නිරෝධායන රීති උල්ලංඝනය වෙන තැනක් කියලා. ඊට පස්සේ ප්‍රායෝගිකව කණ්ඩායම දොලා ඒ ආකාරයට අපේ නිලධාරීන් ප්‍රායෝගිකව යොදවන්න ඇත්තටම හැම තැනකටම හැම වීදියකටම හැම ඒකටම හැකියාවක් නැහැ. නමුත් ඒ සඳහා ඩ්‍රෝන තාක්ෂණයත් භාවිතා කරන්න අදහස් කරනවා. එතකම අද රාත්‍රයේ 11න් ඇරඹෙන මේ සංචර සීමා කාල සීමාව සඳහා අර මුල් අවස්ථාවේ අපි දැක්කගේ අපි දැක්ක සාමාන්‍යයෙන් කිලෝමීටරෙන් කිලෝමීටරයට තිබුණා පොලිස් මුරපොළවල් හරියාකාර මේවා අධීක්ෂණය කරන්න. අද රාත්‍රයේදී මේ වන විට සැලැස්ම ආරම්භ වෙලා තියෙනවාද මේ මුරපොළවල් සකස් කිරීමේ සැලැස්ම. ඒ සැලැස්ම ක්‍රියාත්මකවින් පවතිනවා විශේෂෙන්ම මේක දින 3කට තියෙන එකක් තමයි පොලිස් ජංගම සංචාර උපරිම සංඛ්‍යාවක් යොදනවා පොලිස් ජීප් රථ. ඊට අමතරව යතුරුපැදි සංචාර උපරිම සංඛ්‍යාවක් යොදනවා. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා පාමුර සංචාර පොලිස් නිලධාරීන් මේවා යොදවන්න විශේෂයෙන්ම ඒ වගේම බයිසිකල් පාපැදි යොදවන්න බලාපොරොත්තු වෙනවා ඒ ප්‍රදේශ හරහා උපරිම වශයෙන් මේ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම. හොඳයි අපිට තවත් කෙටි විරාමයක් ලබා දෙන්න ඉක්මනින්ම හමු වෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීති ඥාජිත් රෝහණ මහතා සමගින් අපි සාකච්ඡා කරමින් සිටින්නේ. දැන් සුරාසැල් නම් හවස 6ට වහන්න තීරණයක් කරන් තියෙනවා. නමුත් දීර්ඝ සතියන්තය යම් අයෙක් තීරණයක් ගත්තොත් අද හවස 6ට වහන්න කලින් සුරාසැලෙන් අවශ්‍ය කරන කළමනා ටික අරගෙන අපි දීර්ඝ සතියන්තයේ මේ අසල්වැසියෝ ටික එකතු වෙලා හරි පුංචියට නිවසේ සාදයක් සංවිධානය කරාට කාටවත් ප්‍රශ්නයක් නැහැ නේ කියලා. ඒක ප්‍රශ්නයක් නැද්ද? නැහැ එහෙම සාද සංවිධානය කරන්න බෑ. ඒක තමයි මට කියන්න ඕනිකම තියෙන්නේ මේ සතියන්තය අපි වෙනදා කවරදාටවත් වඩා මේ දවස් තුන ඇතුළත වැඩිපුර මේ පාටි සාද සම්භාෂණ මේවා ගැන අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම අපි ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා යම් කිසි තැනක ප්‍රදේශයක මේ ආකාරයේ රාත්‍රී කාලේ සාද තියෙනවා නම් මත්පැන් සාද තියෙනවා නම් ඊට හඬක් ඇහෙනවා නම් ළඟම ඇති පොලිස් ස්ථානට දැනුම් දෙන්න කියලා අපි විශේෂ වැටලීම් කණ්ඩායමක් රෙඩි කරලා තියෙනවා සූදානම් කරලා තියෙනවා. සෑම පොලිස් ස්ථානයක් ආශ්‍රිතව වැටලීම් කරන්න අත්අඩංගුවට ගන්න. ගෙදරක් ඇතුළේවත් එහෙම කට්ටිය එකතු කරගෙන සාද පවත්වන්න හැකියාවක් නැහැ. එහෙම එකතු වෙනවා කියන්නේ මේ රෝගයේ ව්‍යාප්තියට තව පිටුවහලක් වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ සතියන්තය කිසිම ආකාරයක සංഭാෂණ සාද මත්පැන් සාද පැවැත්වීමේ හැකියාවක් නැහැ. යම් කෙනෙක් තමුන්ගේ පරිශ්‍රයක් ලබා දුන්නොත් එවැනි කාරණයකට ඒ පරිශ්‍රයත් සීල් කරන්න අපි කටයුතු කරනවා. හොඳ අපි කොවිඩ් පාලනය ගැන වැඩි වශයෙන් අවධානය යොමු කරේ. නමුත් අද උදෑසන වාර්තා වෙච්ච ප්‍රවෘත්තියක් තියෙනවා. කොස්ගොඩ තාරක නැමැති සංවිධානාත්මක අපරාධකල්ලි සමාජිකයා ජීවිතක්ෂයට පත්වෙච්ච ප්‍රවෘත්තිය පොලිසිය සමග ඇති වූ සිද්ධියක් අතරතුර ජීවිතක්ෂයට පත් වුණා කියන කාරණය තමයි සඳහන් වෙන්නේ. ඒත් එක්කම ඊයේ දිනේදී අපිට වාර්තා වුණා ඌරුජුවා නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අපරාධකල්ලි සමාජිකයෙක් ජීවිතක්ෂයට පත් වෙලා තිබුණා. මේ ගැනත් අපි විස්තරයක් දැනගන්න කැමතියි. අද උදෑසන මොන වගේ සිද්ධියක්ද ඇති වෙලා තියෙන මොකක්ද හේතුව මේ ජීවිතක්ෂයට පත් වෙන්නේ? ඔය අතරම මේ ඊයේ දින වන විට මේ සැකකරු කොස්ගොඩ තාරක හිටියේ බස්නාහිර උතුර අපරාධ කොට්ටාශය භාරේ යම් විමර්ශන කටයුත්තකට ඔවුන් භාරගෙන තිබුණා. ඒ භාරගත්ත සැකකරු ඒ විමර්ශනයේ වැඩිදුර විමර්ශනයක් සඳහා අද දින උදෑසන මීරිගම රේන්දපොළ ප්‍රදේශයට ගිය අවස්ථාවේදී ඇති වූ සිද්ධියකදී තමයි පොලිසිය ගිනි අවිවලින් බලය පාවිච්චි කිරීමක් සිදු කරලා ඔහු තුවාල ලබලා මීරිගම රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගිහිල්ලා කියලා වාර්තා වෙලා තියෙන්නේ. මේ සිද්ධියේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුත් තුවාල ලබලා වතුපිටිවල රෝහලට ඇතුළත් කරලා තියෙනවා. මේ සිද්ධියේ සිද්ධිමය කරුණු ගැන මම කියන්න යන්නේ නැහැ. මොකද ඒ අධිකරණයේ ඉදිරියේදී සාක්ෂි මත විභාගයට දැන් ගන්න නියමිතව තිබෙනවා මහේත්‍රාත් පරීක්ෂණයේදී. එහිදී විශේෂයෙන්ම මේ වැටලීම සඳහා සහභාගී වෙච්ච බස්නාහිර උතුර කොට්ටාශයේ පොලිස් නිලධාරීන්ගේ සාක්ෂි අධිකරණ ඉදිරියේ මෙහෙවීමට නියමිතයි. ඉතින් ඒ සිද්ධිය ගැන එහිදී අධිකරණයේ සාක්ෂි මෙහෙවනකොට අනාවරණය වෙනවා. කෙසේ වෙතත් ඔහුගේ මරණය සම්බන්ධයෙන් මහේත්‍රාත් පරීක්ෂණයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම නියමිතව තිබෙනවා. ඔබට මතක ඇති 2018 වර්ෂයේදී මාතර ප්‍රදේශයේදී සිද්ධ වුණා ස්වර්ණාභරණ ආයතනයක් මංකොල්ල කාලා පලා යනකොට පොලිස් නිලධාරියෙක්
හරහට ගියා මේ කොල්ල කරුල්ලඟට. ඒ පොලිස් නිලධාරියට පුද්ගලයෙක් වෙඩි තිබ්බා. වෙඩි තියලා ඔහු මැරුණ නැතිනම් දෙවෙනි පාටත් පොලිස් නිලධාරියට වෙඩි තිබ්බා. ඒදී ඔහු මිය ගියා. ඉතින් ඒ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු තමයි කොස්ගොඩ තාරක. ඊට අමතරව මනුෂ්‍ය ඝාතන 7ක් ඒ වගේම කොල්ලකෑම් 20ක් මොරටුව, කොට්ටාව, මාතර, කොස්ගොඩ ප්‍රදේශවල සිදු කරලා තියෙනවා. කෙසේ වෙතත් මේ මරණය සම්බන්ධයෙන් මහිත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඉතින් මේ මරණයේදී පොලිසිය බලය පාවිච්චි කිරීම කුමනාකාරයට සිදු වුණාද? ඒ සාධාරණද නැද්ද? ඒ කාරණේ පිළිබඳව අධිකරණයේ තීරණයක් ලබා දෙනවා. මොකද දැන් මේ වගේ ප්‍රවෘත්තියක් වාර්තා වූ වහාම බොහෝ විට ආයි කතාබහට ලක්වන සිද්ධියක් තමයි මේ හැමදාම මේ වගේ නමගේ අපරාධකල්ලි සමාජිකයෙක් පොලිසියත් අතර යම් සිදුවීමක් අතරතුර මේ යනවා. දැන් මේ අය අත්අඩංගුවට පත් වුණාට පස්සේ අය නිරායුධ වෙනවා. ඒ අයට ආයුධ තියාගන්නට හැකියාවක් නැහැ. ඒ වගේම පොලිස් නිලධාරීන් 8 දෙනෙක් 9 දෙනෙක් එක්ක තමයි දැඩි ආරක්ෂාවක් එක්ක ගෙනියන්නේ. ඔය කියන තරම් මේ විදිහට විශාල ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරලා මෙයාගේ ජීවිතයට තර්ජනයක් විදිහට හැසිරෙන්න පුළුවන්ද කියන සැකය හැමදාම ඔය සිද්ධි පිටිපස්සේ තියෙනවා. මම පුංචි විස්තරයක් බලාපොරොත්තු වෙන ඇත්තට මේ වගේ භයානක තැන්. ඔව් දැන් කලින්ද ඔය සිද්ධි වෙන තැන්වල ඔබ ඉන්නෙත් නෑ මමත් නෑ. ඔබ දැක්කෙත් නෑ මම දැක්කෙත් නෑ. එතකොට මේ ගැන මත ප්‍රකාශ කරන බොහෝ අය ඒ තැන්වලත් නෑ. ඉතින් නමුත් රටේ ජනතාව සැකකරුවන්ගේ අයිතිවාසිකම්, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් ගැන විද්වතුන්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, නීතිඥවරුන් මත පළ කරනවා. ඒක ඉතාම හොඳයි. ඒක අපි අගය කරනවා. මොකද පොලිසිය හැටියට එහෙම මත පළ වෙන්න ඕනේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් එවැනි සිද්ධියකදී දැන් ඔබ ඔය කියන කතාව බොහෝ දෙනෙක් මගිනුත් අහනවා. දැන් මෙහෙම පොලිසියට බලය පාවිච්චි කරලා එතනින් ඒක ඉවරයි කියලා ඒ පොලිසිය කියන කතාව ඒ ආකාරයෙන්ම පිළිගන්නේ නැහැ. තව එක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි ගරු විනිශ්චයකාරතුමා. ඒ ප්‍රදේශයේ අදාළ සිද්ධිය වෙච්ච ස්ථානයේ ඉන්න මහේත්‍රාත්තුමා. දැන් එතුමා ඉදිරිපිට මේ සාක්ෂිය මෙහෙවනවා. පොලිසිය කියනවා මෙන්න මෙහෙමයි මේක උනේ කියලා. ඒ වගේම ගරු මහේත්‍රාත්තුමා ඒ වෙච්ච තැනට යනවා. ගිහිල්ලා බලනවා මේ සිද්ධිය මෙහෙමද වෙලා තියෙන්නේ කියලා. ඒක පැත්තක්. දෙවෙනි කාරණය තමයි මේ පොලිසිය කියන කතාවට අනුව ඒ ප්‍රදේශයේ ඉන්න විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා එතෙන්ට යනවා. ගිහිල්ලා බලනවා මේක ඇත්තක්ද කියලා. ඔහුත් නිරීක්ෂණ දන්නවා. ඒ වගේම ඔහු මෘත ශරීරය කපලා බලලා මේ උණ්ඩ මේ විදියට මෙච්චර දුරකින් ගිහිල්ලා තියනවාද. එතකොට මේ සිද්ධිය ගරු අධිකරණයේ නිරීක්ෂණයට ලක් වෙනවා. එතෙන්ට ගිහිල්ලා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ නිරීක්ෂණයට ලක් වෙනවා. අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ තියෙන නිරීක්ෂණවලට ලක් වෙනවා. ඒ ලක් වෙලා මේ සිද්ධියට ගිය පොලිස් නිලධාරීන්ගේ සාක්ෂිත් ලබා ගන්නවා. මේම ඔක්කොම එකතු කරලා අධිකරණයේ තමයි තීරණය කරන්නේ ඔය ඔබ කිව්ව කතාව. මොකද්ද? මෙහෙම වෙන්න පුළුවන්ද? මේ බලය පාවිච්චි කරලා තියෙනවා අඩුද? වැඩිද? වැඩි නම් කොපමණ ප්‍රමාණයකටද කියලා තීරණය කරනවා. ඉතින් අපිට ඒක මෙතන ඉඳලා ඒ ගැන කියන්න බෑ. හැබැයි එකම දේ තියෙන්නේ පොලිසිය මෙවැනි ක්‍රියාවක් කරලා එතනින් ඒ චැප්ටර් එකේ පරිච්ඡේදය ක්ලෝස් වෙන්නේ නෑ. ඒක අධිකරණයේදී තමයි කවදා හරි දවසක සාධාරණද නැද්ද කියලා ක්ලෝස් වෙන්නේ. හොඳයි ඔබතුමාට අද මේ වැඩසටහනට ඇරයුම් කිරීමේ ප්‍රධානම පරමාර්ථය බවට පත් වුණේ මේ සංචරණ සීමා සම්බන්ධයෙන් ජනතාවට පැහැදිලි අවබෝධයක් ලබා දීම. මම විශ්වාස කරනවා ඔබට දැන් පැහැදිලි අවබෝධයක් ඇති. ඒ අනුව මේ කියපු කාරණා අනුව අකුරටම ක්‍රියාත්මක වෙන්න කියලා අපේ ආදරණීය ප්‍රේක්ෂකයින්ගෙන් අපි ඉල්ලීමක් කරනවා. මේ අවස්ථාවේදී අපිට කළ හැකි වගකීම අපි කළ යුතුව ඇති නිසා අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාට. අද දිනේදී බොහොම කාර්යබහුල දිනයක අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව අපි ඔබට ඇරයුම් කරන අපි එක්ව මේ වසංගතයට මුහුණ දෙමු. දැන් වරද කාගේද යයි කතාබහ කරමින් වරද පැටවීමෙන් නොනැවතී අපි ඒ ගැන කතා කරමු. නමුත් අපේ වගකීමත් ඉටු කරමින් ඒ ඇරයුමත් එක්ක අදට අපි බිග් ෆෝකස් සංවාදයෙන් සමුගෙන යනවා. හෙටත් අපි සුපුරුදු වේලාවට හමු වෙනවා. සුබ දිනයක්.